එහෙනම් අද පිටරේ අපි අද පටන් ගමු. මේක අපේ දෙවෙනි සතිය බේසින් කරන කොස්මොස් අපේ ලෙක්චර් සීරීස් එකේ. ඒකේ දෙවෙනි සතියේ පළවෙනි ලෙක්චර් එක. අද මාතෘකාව එහෙම නැත්නම් අද විෂයපතේ වෙන්නේ විශ්ව න්‍යාය විද්‍යාව එහෙම නැත්නම් කොස්මොලොජි. එතකොට මේ සබ්ජෙක්ට් එක ගැන අද කතා කරන්න ඔය කට්ටිය ඉස්සරහට එන්නේ විනිදු හත්තාවද එයා 2015 වර්ෂයේ 2014 වර්ෂයේ ධර්මරාජ විද්‍යාලයේ තාරක විද්‍යා සංගමේ සභාපති විදිහට ඉඳලා ඊට පස්සේ දැන් පෙරදින විද්‍යාලයේ හතරවන වසරේ භෞතික විද්‍යාව විශේෂ උපාධියක් කරනවා. ඇත්තම කිව්වොත් කොස්මොලොජි ගැන ලොකු දැනුමක් තියෙන පුද්ගලෙක්. මම හිතනවා කට්ටිය මේ ලෙක්චර් එකෙන් යම්කිසි දෙයක් ලබා ගනි කියලා. එහෙනම් හත අයියා ඔයාට අවස්ථාව. thank you තරින්ද්‍ර. මේ එහෙනම් නේද මම හැමෝටම. ඔව් එහෙනම්. හරි මෙහෙමයි. ඉස්සෙල්ලාම කියන්න ඕනේ හැමෝටම සුබ සන්දාවක්. ප්‍රශ්න එහෙම තියෙනවා නම් මයික් එක අන්මියුට් කරලා අහන්න. මොකද chat එකේ දානකොට ඒක ලේසි මම හිතන්නේ. එහෙමත් අහන්න බැයි නම් chat එකේ දාන්න ප්‍රශ්නයක් නෑ. මේ මම හිමුත් chat එකත් බලන්න. බය වෙන්න එපා. මේ මයික් එක අන්මියුට් කරලා අහන්න. ඒක තමයි ප්‍රධාන දේ කියන්නේ. ඉස්සෙල්ලාම බැලුවොත් එහෙනම් කොස්මොලොජි කියන්නේ ඇත්තටම තවද ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයම කියන ඉංග්‍රීසි වලින්. හැබැයි මම විස්තර කරන්නේ සිංහල වලින්. මොකද මම දැක්කා පහුගිය ටර්ම්ස් පහුගිය ලෙක්චර්ස් දෙකේම වගේ ගොඩක් අය ඉංග්‍රීසි ටර්ම්ස් අහලා තිබ්බා. මොකද කොස්මොලොජි ඩීල් වෙන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් එක්ක. මොකද සමහර සිංහල වචන තියෙනවා ටිකක් ෆනි වගේ. ඒකින්ද මම ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණයෙන්ම වගේ ඉංග්‍රීසි වලින් හැදුවේ. උනාට මම සිංහලෙන් කියලා දෙන්නම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න අන්මියුට් කරලා. තේරෙන්නේ නැති දේ තියෙනවා නම් අහන්න. අපි ලෙක්චර් එක පටන් ගමු. කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා විතරයි ඉල්ලන්නේ ඔය කට්ටියගෙන්. කොස්මොලොජි කියන්නේ මොකක්ද? විශ්ව න්‍යායික විද්‍යාව. විශ්ව න්‍යායික විද්‍යාව කියන්නේ ටිකක් මැත්ස් පැත්තට බර. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කොස්මොලොජි කරන්න අපි ඉස්කෝලේ ස්ට්‍රීම් එකේ ගන්නේ ඒ ලෙවල් පන්ති වල ළමෙක් වගේ තමයි මම සාමාන්‍යයෙන් දන්න තරමින් ගන්නේ. මොකද කොස්මොලොජි කියන්නේ ටිකක් පාසල් විෂය පතෙන් ඔබට ගිය විශ්වවිද්‍යාල දැනුම යම් තාක් දුරට දෙන්නේ. මොකද ඒ කියන්නේ PhD ග්‍රැජුවේට් ලෙවල් එක නැත්නම් අපි කියනවා විශ්වවිද්‍යාලයෙන් හැර ගිහිල්ලා අපිට කරන්න පුළුවන් MSc PhD මාස්ටර්ස් වගේ ඩිග්‍රී එක. ඒ වගේ ලෙවල් එකේ සබ්ජෙක්ට් එකක් තමයි කොස්මොලොජි කියන්නේ. කොස්මොලොජි වල එතකොට ඇත්තටම ඒ ලෙවල් පන්තියේදී කරන්න පුළුවන් යම් තාක් දුරට යම් ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ වුණාට මේ ගොඩක් අය පාවිච්චි කරන්නේ ඒ කියන්නේ තියරිටිකල් මොඩල්ස් ඩෙවලොප් කරන්න එහෙම ගන්නේ යුනිවර්සිටි ලෙවල් එකකින් එහා ගිහිල්ලා. මොකද මැත්ස් පැත්තට ගොඩක් බර. අපි ඒ ලෙවල් වලදී කතා කරන මැත්ස් වලටත් වැඩිය යුනිවර්සිටි එකේදී අන්ඩර් ග්‍රැජුවේට් ලෙවල් එකේ කතා කරන මැත්ස් වලටත් වැඩිය තවත් එහාට ගිය දේවල් කොස්මොලොජි වල තියෙනවා. අපි පටන් ගමු ලෙක්චර් එක. ඒත් එක්කම තව දෙයක් තියෙනවා කියන්න ඕනේ. සමහර මම ක්විස් පේපර්ස් දැකලා තියෙනවා කොස්මොලොජි වල. කොස්මොලොජි කියන්නේ ඇත්තටම ළමයි ක්විස් ටීම් වල ක්විස් කම්පිටිෂන් එක අඩුම ගන්න මාක්ස් අඩුවෙන්ම තියෙන සබ්ජෙක්ට් එක තමයි කොස්මොලොජි කියන්නේ. හේතුව මොකද මම දන්නේ. මම දැකලා තියෙනවා. හැබැයි සමහර මේවා තියෙනවා පේපර්ස් තියෙනවා ග්‍රැජුවේට් ලෙවල් එකේ. කියන්නේ සාමාන්‍ය විශ්වවිද්‍යාල ළමයින්ටත් උත්තර දී ගන්න බැරි ප්‍රශ්න දාලා තියෙනවා. එහෙම නෙවෙයි සාමාන්‍ය කොස්මොලොජි වලට පාසල් ළමයි විදිහට දැනුමක් ගන්න පුළුවන් විදිහට තමයි ලෙක්චර් එක හදලා තියෙන්නේ. සමහර තැන් තියෙනවා ඇත්තටම පාසල් මට්ටමින් උඩට ගියේවා. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ආයෙත් කියන්නේ අහන්න කියලා. මේක යටින් එකට පේන ඇති මාතෘකාව ඔරිජින් ඔෆ් යුනිවර්ස් ඇන්ඩ් ස්ටාර්ස් කියලා. ඒ කියන්නේ මම මේ ප්‍රසන්ටේෂන් එක පාර්ට් දෙකකට කඩනවා. එක යුනිවර්ස් එක විශ්වය හැදුන හැටි සහ තරුවක උපත සිද්ධ වෙන්නේ කොහොමද කියලා.
අපි කරගෙන යන් ඉස්සරහට විශ්වයේ උපත සිද්ධ වෙන්නේ ඇත්තටම මත ගොඩක් පළ කරලා තියෙනවා සාමාන්‍යයෙන් සයින්ටිස්ට්ලා විදිහට මත පළ කරලා තියෙනවා ඒත් එක්කම ආගම් පාදක කරගෙනත් මත පළ කරලා තියෙනවා සාමාන්‍යයෙන් අපි විද්‍යාවේදී කතා කරන්නේ බිග් බෑන් මොඩල් එක නැත්තම් මහා පිපුරුම්වාදී කියලා මහා පිපුරුම්වාදී කියවම ඔය කට්ටිය නිකන් හිතනවා ඇති පරමාණු බෝම්බයක් පුපුරනවා නැත්නම් බෝම්බයක් පුපුරනවා සතිඤ්ඤා කරලා පුපුරනවා ඒකට තමයි අපි පුපුරනවා කියන්නේ හැබැයි මෙතන ඇත්තටම මහා පිපුරුම්වාදී කිව්වට පිපිරීමක් නෙමෙයි ඇත්තටම සිද්ධ වුනේ අපි ඉස්සරහට යද්දී කට්ටියට තේරෙයි මොකක්ද උනේ කියලා බිග් බෑන් කියවම සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක්ගේ ඔළුවට එන්නේ පිපිරීමක් නැත්නම් සෑහෙන ලොකු ඩිසාස්ටර් එකක් විනාශයක් ඒ වුණාට එහෙම දෙයක් නෙමෙයි ඇත්තටම මෙතන උනේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද වෙලා තියෙන්නේ කියලා බිග් බෑන් එක කතා කරන්න කලින් කොස්මොලොජි පැත්ත පෙන්නන්න මම ආයේ ඒ කියන්නේ කොස්මොලොජි වල පාර්ට් එකක් තමයි බිග් බෑන් කියන්නේ ඩෙවලොප්මන්ට් ඔෆ් යුනිවර්ස් නැත්නම් එක්ස්පැන්ෂන් ඔෆ් යුනිවර්ස් නැත්නම් විශ්වයේ ප්‍රසාරණය වගේ දෙයක් තමයි කොස්මොලොජි වල කතා කරන්නේ එතකොට කියන්නේ විශ්වයේ හැසිරීම කොහොමද කියලා තමයි කොස්මොලොජි සබ්ජෙක්ට් එකේ කතා කරන්නේ එතකොට බේසික් assumptions of cosmology කියන්නේ අපි හැසිරීම කතා කරන්න උපකල්පන දෙකක් ගන්නවා පළවෙනි එක අයිසොට්‍රොපි නැත්තම් ඊළඟ එක හෝමෝජෙනිටි හරිද එතකොට මෙතන අයිසොට්‍රොපි අයිසොට්‍රොපි කියන එකේ අදහස් වෙන්නේ ඇත්තටම විශ්වය ඒකාකාරයි කිය. සෝරි යුනිවර්ස් හැම පැත්තකින්ම අපි බලුවොත් ඒ කියන්නේ අපි කොහේ හරි තැනක ඉඳලා වටේට බැලුවොත් එහෙම හැම පැත්තකින්ම එකම විදිහට පේනවා කියලා තමයි යුනිවර්ස් එක ඩිෆයින් කරලා තියෙන්නේ. හරිද? homogeneity. Matter is uniformly spread throughout the space. ළඟ නෙවෙයි විශාල පරිමාණයෙන් ගත්තොත් එහෙම මුළු යුනිවර්ස් එක විශ්වය පුරාම පදාර්ථය පැතිරලා තියෙන ශක්තිය පැතිරලා තියෙන එකම විදිහට කියලා උදාහරණයක් විදිහට ඔය කට්ටියට මම කිව්වොත් එහෙම සාමාන්‍ය මුහුදේ තියෙන වතුර අපි මුහුදේ තියෙන වතුර එකක් ගත්තොත් එහෙම ඒක ලුණු රසයි හැබැයි ලුණු රස උනාට ඒකේ එක එක සංයෝග දිය වෙලා තියෙනවා ඒක අපි මේ මඩ කලපෙන් පැත්තෙන් මුහුදට ගිහිල්ලා ගත්තත් කොළඹ පැත්තෙන් ගත්තත් ගාල්ල පැත්තෙන් ගත්තත් එතකොට යාපනයේ පැත්තෙන් ගත්තත් එකමනේ අන්න ඒ නිසා අපි ඒකට තමයි හෝමෝජෙනිටි කියන්නේ. ඒ කියන්නේ යුනිවර්ස් එක විශ්වය ගත්තොත් එහෙම ඇත්තටම පදාර්ථය ශක්තිය පැතිරලා තියෙන එකම විදිහට. එතකොට අපි කොහේ හරි යුනිවර්ස් එක කියන්නේ තැනක ඉඳන් විශ්වය දිහා බැලුවොත් එහෙම අපිට පේන්නේ එතකොට එකම විදිහට නේද? ඒකට තමයි basic assumptions of cosmology කියන්නේ. එහෙමනම් හිතන්නකෝ ඔය කට්ටිය අපි දැන් මම කියනවා විශ්වය පැතිරලා තියෙන එකම විදිහට. හැම පැත්තම එකම අපි ඕනම තැනකින් ඉඳන් බැලුවොත් එහෙම හැම පැත්තකින්ම අපිට පේන්නේ එකම විදිහට. එහෙමනම් අපිට රෑ අහස දිහා බැලුවොත් එහෙම අපිට පේන්නේ සාමාන්‍යයෙන් තරු මිලියන බිලියන ගාණක් පේනවනේ. එතකොට ඇයි ඒ තරු මිලියන බිලියන ගාණ මේ හින්දා ඒ කියන්නේ අපි දන්න සූර්යයත් තරුවක් කියලා. සූර්යයෙන් එහෙමනම් ශක්තිය දෙන්නේ එකම විදිහට
එතකොට පොළොවට සූර්යාගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණයයි පොළොවට සූර්යාගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණයයි වෙන තරුවකින් ලැබෙන ශක්ති ප්‍රමාණය එකම වෙන්න ඕනේ. එහෙම නම් රෑ අහස කොයි වෙලාවකවත් අඳුර වෙන්න බෑ. හරිද? ඒක තමයි ඔල්බර්ස් පැරඩොක්ස් එකෙන් කියන්නේ. එතකොට එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා තමයි ඒ කියන්නේ ඔල්බර්ස් කියනවා එයාගේ මතේ තමයි අපි දැන් අර කලින් ප්‍රශ්න තියෙනවා. හලෝ ප්‍රශ්න තියෙනවා. නෑ ඔල්බර් කියන පුද්ගලයා කියනවා ඒ කියන්නේ අපි කලින් ගත්ත උපකල්පන දෙකෙන් ගත්තොත් එහෙම විශ්වය කියන්නේ හැම වෙලේම රෑ අහස කියන්නේ එළිය වෙන්න ඕනේ. ඒ කියන්නේ අඳුර වෙන්න බෑ කියන එක. ඒ වුණාට ඇත්තටම එහෙම නැහැනේ. ඒකට සොලියුෂන්ස් විදිහට අපි ගන්නවා විශ්වය ප්‍රසාරණය වෙනවා. හරිද? ඒ කියන්නේ විශ්වය ප්‍රසාරණය වෙන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? තරු එකින් එක ඈත් වෙනවනේ. එතකොට දැන් එතන බලන්නකො මේ බැලුන් එකේ තියෙන අපි හිතන්නකො බැලුන් එක මොකක් හරි මේ වගේ තරංගයක් ඇඳලා බැලුන් එක පිම්බුවොත් එහෙම ඒ තරංගයේ ආයාමය දික් වෙනව නේද? දැන් මෙතන තියෙන තරංග ආයාමය මෙතන තියෙන තරංග ආයාමය බලන්න. පාට ගැන හිතන්න එපා ඔය කට්ටිය. තරංග ආයාමය දිහා විතරක් බලන්න. එතකොට බැලුන් එක පිම්බෙන්න තරංග ආයාමය ඇදෙනව නේද? අන් ඒක එතකොට තරංගය ආලෝ මොකද්ද? EM ස්පෙක්ට්‍රම් එක නැත්තම් EM ස්පෙක්ට්‍රම් එක මොකද්ද? විද්‍යුත් චුම්බක වර්ණාවලිය රතු පැත්තට ඇදිලා යනවා. ඒ කියන්නේ තරංග ආයාමය වැඩි වෙන්න අපි දෘශ්‍ය ඒ කියන්නේ පේන ආලෝකයේ රතු පැත්තට වැඩියෙන් යනවා නේද? අන් එතකොට විශ්ව ප්‍රසාරණය වෙන්න රක්ත විස්ථාපනය තරු අතර විස්ථාපනය වැඩි වෙනවා. මේක ඇවිල්ලා ග්‍රැවිටේෂනල් රෙඩ් ෂිෆ්ට් එකකින් හින්දා වෙන දෙයක්. එතකොට තරුව එක තරුවකින් නිකුත් කරන ආලෝකය පොළොවට එන්න ගත වෙන කාලය වැඩි වෙනවා. ඒ කියන්නේ එයාගේ ශක්තිය ගොඩක් අඩු වෙනවා පොළොවට එද්දී. ආන් ඒකින් හින්දා තමයි මේ අපිට රෑහස එකම අඳුර විදිහට පේන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන universe is expanding and universe is not infinitely old. ඒ කියන්නේ විශ්වය අනන්ත වයසක් නෙවෙයි විශ්වයට confine නැත්තම් ලිමිට් එකක් තියෙනවා. වයසට ලිමිට් එකක් තියෙනවා. ඒ කියන්නේ විශ්වය අනන්ත වයසක නෙවෙයි කියන්නේ අපරිමිත වයසක් නෙවෙයි විශ්වයටත් ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා. ඒක තමයි universe is not infinitely old කියන එකෙන් කියන්නේ. මෙතන තර සිද්ධියමයි වෙන්නේ. දැන් බලන්නකෝ මෙතන අපි හිතන්නකෝ කාසි ටිකක් නිකන් දාලා බැලුන් එක පුම්බන්න ගත්තොත් එහෙම කාසි ටික එක ළඟ තියෙන. හැබැයි කාසි ටික බැලුන් එක පුම්බන්න කාසි ටික ඈත් වෙන්න ගන්නවා. ඒ වගේ සිද්ධියක් තමයි වෙන්නේ. මොකද විශ්වයේ ආරම්භයේදී තරු මන්දාකිණි ඒ ටික ගැලැක්සිස් ඔක්කොම වගේ එක ළඟින් පිහිටන්නේ. ටික ටික විශ්ව ප්‍රසාරණය වෙන්න තරු මන්දාකිණි එතකොට නෙබියුලාස් ටික ටික ඈත් වෙන්න ගන්නවා. ආන් ඒක හින්දා තමයි මෙතන මේ ලයිට් එක කියන්නේ අද ආලෝකය එන්න ගත වෙන කාලයත් එක්ක රාත්‍රී අහස අඳුර වෙන්න ගන්නේ. ප්‍රශ්න තියෙනවද මෙතෙන් එනකම්? ප්‍රශ්න තියෙනවා නම් chat box එකේ දාන්න. ප්‍රශ්නය වගේ නේද? හරි. එච්චන් අපි හරි. ඔන්න ඔය සිද්ධිය හින්දා තමයි විශ්වයේ ආරම්භය ගැන විද්‍යාඥයෝ හොයන්න ගන්නේ. එතකොට විවිධ මත පළ කරනවා. ඒ කියන්නේ යුරෝප් වල මධ්‍ය දින කාලේ කියනවා
විශ්ව පොළොව හැමදීම මැවි දෙවියන් විසින් කියලා. එතකොට ඒක තමා සැලකිය යුතු කාල පරාසයක් වෙනකම් මිනිස්සු පිළිගන්නති. හැබැයි ඊට කලින් ආගම්මට ගරහීමක් නෙවෙයි කියන්නේ නෙවෙයි මම මේ කරන්න මේ වැරදි ඇති සමහරවිට දැනුත් මේ මොඩ්ලගෙත් එවුණට දැනට පිළිගන්න මතයට අනුව හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින විශ්වය පටන් ගත්තේ විශ්වය පටන් ගත්තේ ඉතා කුඩා අංශුවකින් කියලා. ඒ කියන්නේ බිග් බෑන් එකම ඒ කාර්ය දේශනා කළා තියෙනවා. දැන් පිළිගන්නේ බිග් බෑන් එකමයි. හරි එක්කෙනෙක් අහලා තියෙනවා විශ්වය ඉන්ෆයින් universe not infinitely old කියන එකේ ඔල්බසර්ස් පැරඩොක්ස් එකට සම්බන්ධය මොකක්ද කියලා. ඇත්තටම මලි ඒක තමයි මේ රූපේ මට කියන්න පුළුවන් මේ. ඒ කියන්නේ ඔල්බසර්ස් පැරඩොක්ස් එකෙන් කියන්නේ ඩාර්ක් ස්කයි එකක් තියෙන විදිහක් නැහැ කියන එකනේ. අපි අර කලින් assumptions දෙකට අනුව ඩාර්ක් ස්කයි එකක් තියෙන විදිහක් නැහැ කියලා. දැන් බිග් බෑන් එකෙන් තමා එනර්ජි එක හම්බෙන්නේ යුනිවර්ස් එකේ එක්ස්පෑන්ඩ් වෙන්න. නැත්නම් විශ්වය ප්‍රසාරණය වෙන්න. එතකොට විශ්වයට ආරම්භයක් තිබ්බේ නැත්නම් විශ්වය ප්‍රසාරණය වෙයිද? ඒ ආරම්භක ශක්තිය ගන්නෙ කොහෙන්ද? බිග් බෑන් එකේ ඔරිජින් පොයින්ට් එකේ. කියන්නේ ආරම්භක අවස්ථාවේ. අන්න ඒ නිසා තමයි මේ ඔල්බර්සස් පැරඩොක්ස් එකට බිග් බෑන් එකත් එක්ක තියෙන සම්බන්ධය ගොඩ නැගෙන්නේ. මොකද එක පොයින්ට් එකකින් එනර්ජි එක ආවට පස්සේ එක්ස්පෑන්ඩ් වෙන්න ගන්නවා. එක්ස්පෑන්ඩ් වෙද්දී මැටර් ඩිස්ට්‍රිබියුෂන් එක නැත්තම් පදාර්ථ පිහිදිලා තියෙන. එතකොට තාරකා අතර දුර වැඩි වෙන්න ගන්නවා. ආන් ඒක හින්දා තමයි මෙතන ෆෝටෝ මොකද්ද? කොහොමද ඒක මං කියන්නේ කට්ටියට? universe not infinitely හරි ඒක හින්දා තමයි රාත්‍රිය හස අඳුර වෙන්නේ නැත්තේ. මොකද තරුවක ඉඳන් තව තැන ඒ කියන්නේ පිට සූර්යයෙන් හැර තවත් තරුවක ඉඳන් පොළොවට ශක්තියේදී ඒ ශක්තිය තාම අඩු වෙලා ඉන්නේ. ආලෝකයේ ශක්තිය තාම අඩු වෙලා ඉන්නේ. ඒ එන්නේ මොකද විශ්වය ප්‍රසාරණය වෙන නිසා. විශ්වය ප්‍රසාරණය වෙන්න පටන් ගත්තේ බිග් බෑන් ඒ කියන්නේ කුඩාම අංශුවකින්. ඒ විශ්වය ප්‍රසාරණය වෙන්න ශක්තිය ආවේ කොහෙන්ද? බිග් බෑන් එකෙන්. අන්න ඒ නිසා තමයි මේ මොකක්ද යුනිවර්ස් එක මේ ඔල්බර්සස් පැරඩොක්ස් එකට බිග් බෑන් එක සම්බන්ධ කරන්න පුළුවන් ආන් එතන. හරි ප්‍රශ්නයක් ඒක තව කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ බිග් බෑන් එක කියන්නේ මොකක්ද කියලා මම ඔය කට්ටියට ජෙනරල් අවුට්ලයින් එකක් දෙන්න. ඒකලා අපි බලමු ටයිම් ටු ඒ කියන්නේ කාලයත් එක්ක කොහොමද විශ්වයේ ප්‍රසාරණය ඇති වෙන්නේ. ඒ කියන්නේ විශ්වය හැදුන හැටි හැදෙන්න පටන් ගත්තේ හැදුනට පස්සේ යම්කිසි කාල පරාසයක් දක්වා විශ්වයේ හැසිරීම පිළිබඳ අයිඩියා එකක් දෙන්න තමයි මම try කරන්නේ. එතකොට බිග් බෑන් එක කියනවා වගේ අවුරුදු බිලියන 15කට කලින් 13.5 බිලියන 15ත් අතර වගේ කියලා කියන්නේ විශ්ව පටන් ආරම්භ වෙලා තියෙනවා. ඒ ආරම්භ වෙලා තියෙන ඉතාම කුඩා අංශුවකින් ඒ කුඩා අංශුව ගැන කතා කරොත් එහෙම ඒක ශක්තිය පදාර්ථ හැමදේම එකට වෙලා තිබිලා තියෙන්නේ. එතනින් තමයි විශ්වය පටන් ගත්තා කියලා සලකන්නේ. ඊට කලින් මොකද්ද තිබ්බේ කියලා තාම scientifically define කරලා නැහැ. සමහර අය විවිධ මත පළ කරනවා. මොකද parallel universe ගැන කතා කරනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. තාම big bang එකෙත් යම් කිසි දුරකට මොනවාද උපකල්පනය කරලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා කියලා mathematical models ගොඩනගලා තියෙනවා. හැබැයි ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ ඊට කලින් මොකද වෙලා තියෙන්නේ කියලා හරියටම කියන්න තාම කාටවත් හැකියාවක් නැහැ. බිග් බෑන් එකේ එවිඩන්ස් නැත්නම් බිග් බෑන් එක උනා කියලා සාධක මොනවද තියෙන්නේ කියලා අහනවා.
යුනිවර්සිටි එක්ස්පෑන්ඩ් කියන්නේ විශ්ව ප්‍රසාරණය වෙනවා. මම කලින් කිව්වා වගේ විශ්ව ප්‍රසාරණය වෙන්නේ බිග් බෑන් එක හින්දා. මේ එතකොට ඒ ප්‍රසාරණය වෙන විදිහ රිවර්ස් කරොත් එම අපිට කාලයක් එනවා යුනිවර්ස් එක තැනකට එක පොයින්ට් එකකට හැදිලා තියෙනවා කියලා කියන්නේ. අපි දන්නනේ සාමාන්‍ය මොකක් හරි එකක් ප්‍රසාරණය වෙන්න ගත්තොත් එහෙම එක තැනක ඉඳන් ඒකේ ආරම්භක අවස්ථාවක් තියෙන්න ඕනේ. අපිට මේ ප්‍රසාරණය බෑක් ට්‍රැක් කරොත් නැත්තම් මේ ප්‍රසාරණය දිගේම ආපහු පිටිපස්සට ගියොත් එහෙම ඒකේ ආරම්භක අවස්ථාව හොයාගන්න පුළුවන්. ඒක තමයි මෙතනින් කියන්නේ මේ. ඊට පස්සේ pervasive background radiation CMBR temperature එක 2.7යි. මේක ගැන මම හිතන්නේ ලබන සතියේ ලෙක්චර් එකකින් කතා කරනවා. ඒක නිසා මම ඒක ගැන වැඩි කතා කරන්න යන්නේ. ඊට පස්සේ බිග් බෑන් මොඩල් එකට එමු අපි. ආරම්භක අවස්ථාවේ ශක්තිය ඒ කියන්නේ මොකුත්ම තිබිලා නැහැ. එක් අවකාශයක් ගැන විතරයි කතා කරන්නේ. එතන universe consisted of pure energy කියන්නේ ශක්තිය පමණක් තිබ්බා කියලා කියන්නේ. හැබැයි මම කිව්වේ ඒකනේ විශ්ව ආරම්භක අවස්ථාව ගැන හරියටම කියන්න බෑ. මොකද scientifically define කරලා නැහැ ඒක. එතකොට පළවෙනි තත්පරේදී basic forces separated වෙලා තියෙනවා. ඒ කියන්නේ මූලික ශක්තියින් හතර separate වෙලා තියෙන මූලික ශක්තියින් හතර ගැන මම ඉස්සරහට කතා කරන්න. gravity ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය, විද්‍යුත් චුම්බක බලය, strong nuclear forces, weak nuclear forces. ඒ කියන්නේ විශාල දැඩි න්‍යෂ්ටික බලයයි දුර්වල න්‍යෂ්ටික බලයයි වගේ strong nuclear forces එක force එක තියෙන්නේ proton neutron අතර. ඔව් ප්‍රශ්න තියෙනවා. එතකොට weak nuclear force එක තියෙන්නේ proton න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝනයි අතර. කියන්නේ strong nuclear force එකට ගොඩක් දුර අපි දන්නවනේ බලය සාමාන්‍යයෙන් EM force එක gravity මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ බලය, විද්‍යුත් චුම්බක බලය වගේ බලවල් දුරත් එක්ක විචලනය වෙනවනේ. ඒ කියන්නේ දුර මත රඳා පවතිනවනේ. හැබැයි strong nuclear force එක දුර මත රඳා පැවතින්නේ ඉතාමත් කුඩා වගේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් න්‍යෂ්ටියෙන් පිටතටත් strong nuclear force එක එළියට එන්නේ නැහැ කියලා කියන්නේ. මොකද පරමාණු න්‍යෂ්ටියෙන් පිටතට එළියට එන්නත් බැරි තරම් ඉතාමත් දුර කෙටි අගයක්. මොකද ඒක පවතින්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකට බැඳ තබා ගැනීම සඳහා. ඊට පස්සේ පළවෙනි තත්පරෙන් පස්සේ විශාල ප්‍රසාරණයක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි බිග් බෑන් මොඩල් එක කියන්නේ. දැන් බලමු කාලයත් එක්ක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා විශ්වය. ආරම්භක අවස්ථාවේ ඉඳන් 10^43ක් තත්පර වෙනකම් මහා පිපුරුම් වාදය කියන්නේ බිග් බෑන් එක ඔක්ක වෙලා තියෙනවා. කියන්නේ පටන්ගෙන තියෙනවා. ඒක චූටි සිංගියුලැරිටි කියන කතාව මෙතෙන්ද ගන්න පුළුවන් අපිට. චූටි චිතකේ ඉඳන් මේ ප්‍රසාරණය වෙන්න පටන් ගන්න තියෙනවා. මේ අංශුව අනන්ත ඝනත්වය අපි දන්නා රෝ සමානයි m බෙදීම v නේ. ඝනත්වය ඩිෆයින් කරන්න ගත්තොත් අපි එතකොට මෙතන වොලියුම් එක බිඳුව වුණොත් එහෙම ඝනත්වයට මොකද වෙන්නේ? මේක අනන්තයට යනවා නේද? ඒක තමයි මෙතන ඩිෆයින් කරලා තියෙන්නේ. ඒ වෙලාවට දැනට තියෙන ෆිසික්ස්
අපි දන්න ෆිසික්ස් ඇප්ලයි කරන්න බෑ බිඳුව ඉඳන් 10^43 තප්පර වෙනකම් බිග් බෑන් එකේ ඉඳන් මම අර කතා කරපු මූලික බල හතර එකට වෙලා තිබිලා තියෙන්නේ. ඒකට අපි කියනවා ග්‍රෑන්ඩ් යුනිෆයිඩ් තියරි කියලා. තාම සයින්ටිස්ට්ලා එක ඩෙවලොප් කරන් යනවා ඒ තියරිය. ඒ කියන්නේ ඒක ඩෙවලොප් කරොත් එහෙම මුළු විශ්වයම විග්‍රහ කරන්න පුළුවන්. සැලකිය යුතු කාලයකට ඒක ඩෙවලොප් කරන්න බැරි වෙයි. මොකද ඊට කලින් තව තියරිස් කීපයක් තියෙනවා ඩෙවලොප් කරන්න. ඒ ටික ඔක්කොම එකට කරන්න ඕනේ. ඒකින් හින්දා සැලකිය යුතු කාලයක් ගත වෙයි ග්‍රෑන්ඩ් යුනිෆයිඩ් තියරි එක ඩෙවලොප් කරන්න. ඊට පස්සේ මේ ටයිම් එකට කියනවා ප්ලාන්ක් ටයිම් එක කියලා. t සමානයි 10 බිඳුවේ ඉඳන් 10^43 වෙනකම්. ප්‍රශ්නයක් තියෙනවද? හරි. ප්ලාන්ක් ටයිම් එකට පස්සේ විශ්වයේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා 10^32 කෙල්වින් වෙනකම්. ඒ වෙලාවේ ගුරුත්වාකර්ෂණ බලය ඉස්සල්ලාම අර දැන් අපි දන්නවනේ EM waves EM force එක එතකොට weak and strong magnetic nuclear forces ටික එකට වෙලා තිබිලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණයත් එක්ක. ගුරුත්වාකර්ෂණය විතරක් වෙනම සෙපරේට් වෙලා. එතකොට ගුරුත්වාකර්ෂණය ඇති වෙන්න පටන් ගන්න තියෙනවා ප්ලාන්ක් ටයිම් එකට පස්සේ. හරි. ඊළඟට අනිත් ෆෝසස් හතර අනිත් ෆෝසස් තුන තාම එකට තියෙන්නේ. ඒක ගැන එතකොට තාම ඩිෆයින් කරන්න බෑ. ඊට පස්සේ 10^35 තප්පර ඉඳන් 10^32 තප්පර වෙනකම්. එතකොට ඉන්ෆ්ලේෂන් කෝස්ට් දු සයිස් කියන්නේ විශ්වය ඉතාමත් ලොකු බලයකින් 1050ක බලයකින් වගේ ප්‍රසාරණය වෙන්න පටන් ගන්න තියෙනවා. කියන්නේ එකක් තිබ්බනම් එහෙම එක යුනිට් එකකින් විශ්වයේ වොලියුම් එක තිබ්බනම් ඊළඟ සැරේ ඒක 1050 ගුණයකින් වැඩි වෙනවා. ඊළඟ තව ටිකකින් මේ දැන් මේ ප්‍රමාණය වගේ 1050 ගුණයකින් වැඩි වෙනවා. ඒක තමයි මේ expansion exponential by factor of 10 to the 50 කියන්නේ. inflationary approach කියන්නේ මේ කොටසට. ඒක 10^35 ඉඳන් 10^32 වෙනකම් inflationary approach වෙනවා. එතකොට ප්ලාන්ක් ටයිම් එක කියන්නේ 10 තප්පර බිඳුවේ ඉඳන් තප්පර 10^43 වෙනකම්. ඊට පස්සේ 10^35 ඉඳන් 10^32 වෙනකම් inflationary approach කියන ටයිම් පීරියඩ් එකටයි තියෙන්නේ. ඊට පස්සේ ඉන්ෆ්ලේෂන් කියන එක නැවතුණාට පස්සේ පදාර්ථ ඇති වෙන්න ගන්නවා. මේ පදාර්ථ ඇති වෙනවා කියන්නේ ආලෝකය ෆෝටෝන්ස් එකට හැප්පිලා. මොකද විශ්වයේ ඝනත්වය ඉතාම වැඩි. ඒතකොට ෆෝටෝන් අතර හැප්පෙන්න පටන් ගන්නවා. ෆෝටෝන එකට හැප්පිලා එලිමෙන්ටරි පාටිකල්ස් කියන්නේ ඉලෙක්ට්‍රෝන්, පොසිට්‍රෝන් and quarks, antiquarks. ඉලෙක්ට්‍රෝන් එකේම ආරෝපණය ධන වුණාම ඒක පොසිට්‍රෝන් වෙනවා. quark එකක් කියන්නේ අපි දන්නවා ප්‍රෝටෝන පදාර්ථය කඩන ගියපුවම පරමාණු හම්බ වෙනවා. පරමාණු තවදුරටත් විභේදනය කරපුවාම ප්‍රෝටෝන්, ඉලෙක්ට්‍රෝන්ස්, එතකොට නියුට්‍රෝන් වගේ හම්බ වෙනවා. ඉලෙක්ට්‍රෝන් නියුට්‍රෝන් හැදිලා තියෙන්නේ quarks antiquarks වලින්. එතකොට quark එකක් තනියම ඉන්න බෑ. එයා ටක් ගාලා, මොකද quark අතර බල තියෙන්නේ strong nuclear forces. quark antiquarks අතර. එතකොට ඒ කට්ටිය ටක් ගාලා කැඩිලා තව බන්ධනයක් හදා ගන්නවා. එහෙම තමයි ප්‍රෝටෝන හැදිලා තියෙන්නේ. ඔය කට්ටිය අමතර දැනුමට කියනනම් ප්‍රෝටෝන හැදිලා තියෙන්නේ D කියන quark එකකින්, quark තුනක එකතුවක් විදිහට.
ඊට පස්සේ හයරින 6 තප්පරෙද්දී දැන් උෂ්ණත්වය ඇති බේරියෝන් නැත්නම් ප්‍රෝටෝන් නියුට්‍රෝන් හැදෙන්න. ඒ කියන්නේ ඉබල මං කිව්වනේ ක්වාක්ස් ඇන්ටි ක්වාක් හැදෙනවා කියලා. ඉන්ෆ්ලේෂන් අප්‍රෝච් එක ස්ටොප් වෙච්ච ගම එතකොට 10 ඍණ 6කට පස්සේ ප්‍රෝටෝන් නියුට්‍රෝන් හැදෙනවා. හරිද? එතකොට විශ්වයේ උෂ්ණත්වය ඉතාම වැඩි. ඒක හින්දා පාටිකල් වලට බෑ ඉතාම කියන්නේ ආලෝක වේගයට සාපේක්ෂ වගේ වේගකින් යන්න. හරිද? එතකොට මේකේ යුනිවර්ස් එක ඩොමිනේට් වෙන්නේ ඉතාම වැඩි ශක්තියක් තියෙන ෆෝටෝන්ස් වලින්. ෆෝටෝන්ස් කියන දේ ඔය කට්ටිය අහලා ඇති. ආලෝකය හැදිලා තියෙන්නේ ෆෝටෝන් වලින්. ස්කන්ධයක් රහිත හැබැයි ශක්ති පැකට් වල ස්කන්ධයක් රහිත ශක්ති පැකට් වල තමයි ෆෝටෝන්ස් කියන්නේ. මේ පීරියඩ් එකට අපි කියනවා රේඩියේෂන් ඩොමිනේටඩ් යුනිවර්ස් කියලා. ආලයට විනාඩි කිහිපයකට පස්සේ ටෙම්පරේචර් එක විශ්වයේ උෂ්ණත්වය ගිගා කෙල්වින් එකක් වෙනවා. එතකොට ඝනත්වය සාමාන්‍ය වාතය ඝනත්වයට සමාන වෙනවා. විනාඩි කිහිපයකින් නියුට්‍රෝන් එකක් ප්‍රෝටෝන් එකට එකතු වෙලා ඩියුටීරියම් හයිඩ්‍රජන් දෙක එක න්‍යෂ්ටි සහ හීලියම් න්‍යෂ්ටි හදන්න ගන්නවා. සමහර ප්‍රෝටෝන්ස් තියෙනවා එයා තනියෙන් ඉන්නවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි. මේක පරමාණු නෙවෙයි න්‍යෂ්ටිය විතරයි හැදෙන්නේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තාම මේ පරමාණුවට බවුන්ඩ් වෙලා. ඒ කියන්නේ පරමාණුවත් එක්ක මේ න්‍යෂ්ටියත් එක්ක සම්බන්ධයක් නැහැ. මේකට තමයි බිග් බැන් නියුක්ලියෝසින්තසිස් කියන්නේ. මම හිතනවා මම ඕක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්ටෙලාර් නියුක්ලියෝසින්තසිස් එක්ක. මොකද එතකොට කට්ටියට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන නිසා. ඒකනේ මම දැන් මෙතන කියන්නේ මම උෂ්ණත්වය විශ්වයේ උෂ්ණත්වය ගොඩක් වැඩි තාම පරමාණු හැදෙන්න. ඒක හින්දා හැදුනත් ඉලෙක්ට්‍රෝන්ස් ගැලවිලා ටක් ගාලා අයින් වෙනවා. අයනීකරණය වෙනවා. දැන් මම කියවනේ හයි එනර්ජි රේඩියේෂන් ඩොමිනේටඩ් පාර්ට් එක මෙතන තියෙන කියලා. ඒක නිසා විශ්වය ඇත්තටම මේ තාම ලයිට් එකක් එළියට දාන්න බෑ යාට. මොකද මේ න්‍යෂ්ටි හැදෙනවත් එක්කම පරමාණු හැදෙනවත් එක්කම ඒ හැදෙන පරමාණුවට ෆෝටෝන් එකක් නැත්නම් ආලෝකය ඇවිල්ලා වැදිලා ඒ පරමාණු අයනීකරණය වෙනවා. එතකොට ඒ ශක්තිය ක්ෂය වෙලා යනවා. ඒ නිසා යුනිවර්ස් එකේ තාම ඔපැක්, ඒ කියන්නේ අඳුරුයි. ආලෝකය එළියට එන්නේ නැහැ, ට්‍රාන්ස්පේරන්ට් නැහැ. ඊට පස්සේ වැදගත් සිදුවීම වෙන්නේ 3,79,000ක් අවුරුදු ගියාට පස්සේ දැන් විශ්වයේ ඇති උෂ්ණත්වය ඇති පරමාණු හැදෙන්න. එතකොට මේ මෙතෙන්දි තමයි කොස්මික් බෑග්ග්‍රවුන්ඩ් විකිරණ කොස්මික් පසුබිම් විකිරණ කියන එක ඇති වෙන්නේ මේ මෙතෙන්දි. Radiation is decoupled from matter and the photons are free segment of throughout the space. We can stream. එතකොට ශක්තිය වෙන් වෙනවා පදාර්ථයයි ශක්තියයි විදිහට රේඩියේෂන් නැත්නම් තරංග වෙන් වෙන්න පටන් ගන්නවා. එතනින් තමයි කොස්මික් පසුබිම් විකිරණ කියන එක ඇති වෙන්නේ. මේ ටයිම් පීරියඩ් එකට කියන epoch of recombination. දැන් ඒ වෙලේ කතා කරේ අපි
විශ්ව ආරම්භයේ ඉඳන් මේ ටයිම් එක වෙනකම් රේඩියේෂන් ඩොමිනේටඩ් යුනිවර්ස් එක. හැබැයි මෙතනින් පස්සේ තියෙන්නේ පදාර්ථය ඩොමිනේට් වෙච්ච. ඒ කියන්නේ පදාර්ථය තමයි වැඩිපුර තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු මිලියන් 400කට පස්සේ විශ්වය දැන් ස්ථාවරයි. ඒ කියන්නේ එයාට පුළුවන් තරුවක් හැදෙන්න කන්ඩිෂන් ලබා දෙන්න. මොකද තරුවක් හැදෙද්දි තියෙන ඕනේ කන්ඩිෂන් මොනවද කියලා මම කියන්නම් කට්ටියට පස්සේ. ඒ කියන්නේ විශ්වයට දැන් අවස්ථාව දෙන්න පුළුවන් තරුවක් හැදෙන්න. මේ සත්‍ය එයාට දෙන්න පුළුවන්. ඒ නිසා ගෑස් ක්ලවුඩ්ස් හැදිලා තරු හැදෙන්න පටන් ගන්නවා. අමතර දැනුමට කියන්න ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එකෙන් ෆස්ට් ක්ලාස් ඔබ්සර්ව් කරන්න යනවා කියන්නේ මේ අවස්ථාව. ඒ කියන්නේ එයා try කරනවා ෆොටෝග්‍රාෆ් එකක් ගන්න. Okay, so let me පළවෙනි ඊට හැදුණු තරු කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ බිග් බෑන් එකේ ඉඳන් අවුරුදු මිලියන 400කට පස්සේ විශ්වය ගැන කතා කරන්න තමයි ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක යවන්නේ. දැන් තාම එක්ස්පෑන්ඩ් වෙනවා. හැබැයි තාම කුල් වෙනවා. ඒ වුණාට දැන් යුනිවර්ස් එක දැන් තියෙන විදිහම තමයි අවුරුදු මිලියන ඒ කියන්නේ දැන් තියෙන පදාර්ථ බෙදියාම එතකොට එක්ස්පෑන්ඩ් වෙන රේට් එක එහෙම දැන් තියෙනවා වගේමයි අවුරුදු මිලියන 400කට කලින් ඒ කියන්නේ බිග් බෑන් එකේ ඉඳන් මිලියන 400කට පස්සේ තිබිලා තියෙන්නේ. මම එහෙම කිය බිලියන 13.5 ඉඳන් 15ක් වෙනකම් කියලා. එතකොට අමතර දැනුමට කියනවා නම් විශ්වය discussed during the last lecture. බිලියන 13.7කට කලින් හැදුනට සෝලර් සිස්ටම් එක නැත්තම් සෞර ග්‍රහ මණ්ඩලය හැදිලා තියෙන්නේ අවුරුදු බිලියන 4.5කට කලින්. ඒ කියන්නේ සෝලර් සිස්ටම් එක වගේ 3 ගුණයක් විශ්වයේ වයසයි. මල්ලි කෙනෙක් ඇහුවා නේද මෙතන මොකද්ද පොල්බර්සස් පැරඩොක්ස් එකයි මේ බිග් බෑන් එකේ සම්බන්ධ මේ පොයින්ට් එකෙන් මම එයාට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ පොයින්ට් ඒ කියන්නේ පොයින්ට් එකේ ඉඳන් එයා එක්ස්පෑන්ඩ් වෙන්න පටන් අරන් තියනවා කියලා. ඒ කියන්නේ එතකොට ඒ ශක්තිය අරන් තියෙන්නේ බිග් බෑන් එකෙන්. බිග් බෑන් එක ඇති වෙලා අවුරුදු මිලියන ගානකටත් පස්සේ තමයි පරමාණු හයිඩ්‍රජන් හීලියම් වගේ ඇති වෙලා තියෙන්නේ. ඒ හැදිච්ච හයිඩ්‍රජන් හීලියම්මයි තාම යුනිවර්ස් එකේ තියෙන. ඒ කියන්නේ දැන් පොළවේ තියෙන හයිඩ්‍රජන් හීලියම් වගේ පාටිකල්ස් තාම තියෙන්නේ ඒ හැදිච්ච හයිඩ්‍රජන් හීලියම්මයි. එතකොට ඒ කියන්නේ තරු වලදී වෙන කතාව නෙමෙයි මම මේ කියන්නේ. තමයි තරු වලදීත් හැදෙනවනේ හයිඩ්‍රජන් හීලියම්. ඒ වුණාට තරු වලට හැදෙන්න අවස්ථාව දෙන්නේ හයිඩ්‍රජන් ප්‍රෝටෝන්ස් එහෙම ඔක්කොම හැදිලා තියෙන්නේ බිග් බෑන් එකේ ආරම්භයේදී. එතකොට අවුරුදු මිලියන 200කට 400ක් අතර කාලයකදී පළවෙනි තරුව ගැලැක්සි එක ඇති වෙලා තියෙනවා. හැබැයි ඒවා ප්‍රෝටෝ ගැලැක්සිස් විදිහට හඳුන්වලා තියෙන්නේ. ඒ ගැලැක්සිස් එතකොට ගෑස් එහෙම තව ටිකක් එකතු වෙලා තරු හැදිලා තියෙනවා. ඒ ස්ටාර්ස් කියන්නේ ඒ හැදිච්ච තරු තමයි දැන් අපේ සූර්යයා වගේ තරු ඒ කට්ටියට පුළුවන් හයිඩ්‍රජන්
හීලියම් බවට පරිවර්තනය කරන්න. ඒත් එක්කම තවත් ලොකු එලිමෙන්ට් වලට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් ලොකු තරුවකින් යකඩ අයන් දක්වා යන්න පුළුවන්. ඒකට කියනවා ස්ටෙලා නියුක්ලියෝසින්තසිස් කියලා. ඒක ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ ලෙක්චර් එකේ. දැන් මෙතන මම පෙන්නලා තියෙන්නේ බිග් බෑන් එකේ ඉවොලියුෂන් එක. මෙතන ටයිම් එකත් එක්ක ටයිම් එක කියන එක සහ සයිස් එක කියන එක පරිමාණයට නෙමෙයි ඇඳලා තියෙන්නේ. ඔය කට්ටියට තේරුම් ගන්න පුළුවන් ඒ චූටි පොයින්ට් එක කියන දිගට ප්‍රසාරණය වෙලා ගිහින් මේ අද තියෙන තත්ත්වෙ මෙහෙමනම් ඉස්සෙල්ලාම තිබිලා තියෙන්නේ මේ වගේ තත්ත්වයක. මේ අර මම කතා කරපු එකමයි කියලා තියෙන්නේ. මෙතින් හයිඩ්‍රජන් කාබන් ඔක්සිජන් සිලිකන් අයන් වගේ දේවල් සුපර්නෝවා එක්ස්ප්ලෝෂන් එකකින් හැදෙනවා. හැබැයි ප්‍රෝටෝන්ස් වගේ දේවල් බිග් බෑන් එකෙන්ම හැදිලා තියෙන්නේ. හරි. මෙතෙන් තමයි මට එන්න උනේ. මොකද පැහැදිලි අයිඩියා එකක් දෙන්න පුළුවන් කට්ටියට බිග් බෑන් එක ගැන. ටයිම් මෙතන ඉඳන් අපි පටන් ගන්න තැන ඉඳන් බලන්නේ. මෙතන ඉඳන් 10^43ක් වේදනා. යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා. හැබැයි ශක්තිය මොනවාද ප්‍රධාන බල වර්ග 4 එකට තියෙන්නේ. 10^32ක් වගේ වෙද්දි උෂ්ණත්වය ඇති මොනවාද ගුරුත්වාකර්ෂණය වෙන් වෙන්න ඊට පස්සේ තව ටික වෙලාවක් යද්දී පොසිට්‍රෝන් වගේ දේවල් හැදෙන්න පුළුවන්. තව ටික කාලයක් යද්දී හීලියම් නියුක්ලියස් වගේ දේවල්, ඒ කියන්නේ විනාඩි 3කට වගේ පස්සේ හීලියම් නියුක්ලියස්, හයිඩ්‍රජන් නියුක්ලියස් වගේ හැදෙනවා. හැබැයි මේ ඔක්කොම මෙතෙන් ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 3ක් වෙනකම් විශ්වයේ විනිවිද පේන්නේ. ඒ කියන්නේ එයා මුකුත් පෙන්වන්නේ කළු පාට විදිහට කියලා අපි ගත්තොත්. ඒ කියන්නේ කළු පාට දෙයක් ඇතුළට බැලුවට අපිට පේන්නේ නැහැ. කළු පාට බෝතලයක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි බැලුවට අපිට පේන්නේ නැහැ. ඒ වගේ සිද්ධියක් තමයි මෙතන අවුරුදු ලක්ෂ 3ක් වෙනකම් වෙන්නේ බිග් බෑන් එකේ ඉඳන්. ඊට පස්සේ ටික ඉවෝල්ව් වෙලා අවුරුදු ලක්ෂ 3ක් වෙද්දී හීලියම් පරමාණු, එතකොට හයිඩ්‍රජන් පරමාණු වගේ දේවල් හැදෙන්න ගන්නවා. ඊට පස්සේ ආය ටික කාලයක් යද්දී ප්‍රොටෝ ගැලැක්සිස්, ඒ කියන්නේ ගැලැක්සිස් වලට වැඩිය පොඩි, හැබැයි සාමාන්‍යයෙන් ගැලැක්සි වලට වැඩිය පොඩි වුණාට ඒවා කීපයක් එකතු වෙලා ගැලැක්සිස් හැදෙන්න පටන් ගන්නවා. එහෙම ඇවිල්ලා අන්තිමට අවුරුදු බිලියන 15කට පස්සේ ගැලැක්සි අද තියෙන තත්ත්වය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ගැලැක්සිස්, එතකොට බ්ලැක් හෝල්, සුපර් ජයන්ට් ස්ටාර්ස්, ඒ වගේ දේවල් වලින් පිරිච්ච යුනිවර්ස් එකක් තමයි දැන් තියෙන්නේ. මේකත් ඒ වගේම කතාවක්. දැන් මම මෙතන විග්‍රහ කරේ සම්පූර්ණ පැහැදිලි චිත්‍රයකින්. මෙතන තියෙන්නේ බිග් බෑන් එකේ ඉඳන් ටයිම් එකත් එක්ක කොහොමද තියෙන්නේ කියලා. මේ ලක්ෂ 3කට පස්සේ මේ අවස්ථාව ඉතින් වැදගත්. මොකද එතනින් පස්සේ තමයි දැන් අපි මේ ජේම්ස් වෙබ් ස්පේස් ටෙලස්කෝප් එක වගේ එකක් යවුවත් බලන්න පුළුවන් මෙතෙන් එනකන් විතරයි. මේ අවස්ථාව මේ කාලය ගැන අපිට තියරිටිකල් ප්‍රෙඩික්ෂන් නැත්තම් න්‍යායාත්මක දේවල් වලින් විග්‍රහ කරනවා ඇරෙන්න ඔබ්සර්වේෂනල් ඩේටා කියන දේ ගන්න අමාරුයි. හැබැයි මෙතන ඉඳන් මේ අවස්ථාව දක්වා අපිට ගන්න පුළුවන් නිරීක්ෂණාත්මක ඩේටා ජේම්ස් ස්පේස් ටෙලස්කෝප් එකේ සාර්ථක වුණා. නැත්තම් සාමාන්‍ය හබල් ස්පේස් ටෙලස්කෝප් එකට ගන්න පුළුවන් ලොස් ගැලැක්සිස් වගේ දේවල්. අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. හරි, මගේ පළවෙනි පාර්ට් එක
ඉවරයි කටේ ප්‍රශ්න මොන හරි කියනවා නම් Excuse me අයියා inflation theory කිය මොකක්ද කියන්නේ? ඉන්ෆ්ලේෂන් තියරි කිය තමයි කියන්නේ දැන් අර මම හිතෙන් දෙන්නම් ආපහු පොටෝන් කොලයිඩ් වෙනවා මැටර් එකත් එක්ක ඊට පස්සේ කියන්නේ ෆොසිට්‍රෝන් ක්වාක්ස් ඇන්ටි ක්වාක්ස් වගේ දේවල් හැදෙන්න පටන් ගන්න ඉන්ෆ්ලේෂන් තියරි එකෙන්. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් කියන එකෙන් මේ දින යුනිවර්ස් එකේ සයිස් එක එහෙම එක්ස්පෑන්ඩ් වෙන්න පටන් ගන්න ඉන්ෆ්ලේෂන් තියරි එකෙන්. Thank you අයියා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න කන්මියුට් කරලා. අයියේ මේ අතන මේ මුලින් කිව්වනේ මේ යුනිවර්සිටි හෝමෝජීනියස් and අයිසෝට්‍රොපික් කියලා. ඔව්. එතකොට අයියේ මේ හෝමෝජීනියස් වලයි අයිසෝට්‍රොපික් වලයි වෙනස මොකද්ද? අයිසෝට්‍රොපික් කියන්නේ මල්ලි අපි බැලුවොත් එහෙම දැන් මෙතන කොල්බර්සස් පැරඩොක්ස් එකේ පේනවනේ. ඒ කියන්නේ පදාර්ථය බෙදිලා තියෙන්නේ යුනිෆෝම්ලි. හැබැයි අයිසෝට්‍රොපික් කියන්නේ හැම පැත්තෙම එකම විදිහට අපිට පේනවා කියලා. අපිට එකම විදිහට පේන්නේ නැහනේ පදාර්ථය කියන්නේ. හිතන්නකො ෆ්ලැට් මේකක් ගැන ගත්තොත් එහෙම අපිට පේන විදිහ වගේ. හෝමෝජිනිටි කියන්නේ යුනිෆෝම්ලි ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙනවා කියන එක. තා ප්‍රශ්න තියෙනවද කාට හරි? හරියි thank you. right අය කියන්නේ මේ අයිසෝට්‍රොපික් මොකද වනේ? අය කියන්නේ මේ හැම දිශාවකින්ම බැලුවම එකම විදිහට පේනවා කියන්නේ දැන් අර ටිකක් අරන් ඒක අර උඩින් බැලුවම එකම විදිහටනේ පේන්නේ. ඒතර අර හෝමෝජිනියස් කියන එකේදී මොකක්ද ඒකේ වෙනස? දැන් ඔයාගේ මල්ලි අයිසෝට්‍රොපික් එකේ ඔයා කියන්නේ පෑන් ටිකක් අරගෙන උඩින් බලපුවම එකම විදිහට පේනවා කියලානේ. හැබැයි පෑන් ටික ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ එකම විදිහට නෙවෙයිනේ. සමහර වෙලාවට වෙන්න පුළුවන් නේද? ඔයා කම්ප්‍රෙස් කරත් පෑනක උඩ පැත්තෙන් බැලුවොත් එහෙම හැම පෑනක්ම එකම වගේනේ. හරිද? ඔව්. හැබැයි හිතන්නකෝ මේ පෑන් ටික ඩිස්ට්‍රිබියුට් කියන්නේ හෝමෝජිනිටි එකෙන් වෙන්නේ කොච්චර කම්ප්‍රෙස් කරත් එකම විදිහට තියෙන්නේ. කියන්නේ ඔයාගේ පෑන් ටික ඩිෆෝර්ම් වෙන්න පුළුවන් නේ කම්ප්‍රෙස් කරොත් එහෙම. කියන්නේ තද කරොත් එහෙම දෙපැත්තෙන් හිතන්නකෝ පෑන් ටික රබර් බෑන්ඩ් එකකට දාලා අපි උඩින් බලනවා. උඩින් බලද්දි තියෙන විදිහයි තව තැනක් තද කරොත් එහෙම තියෙන විදිහයි වෙනස් නේද? ඒ කියන්නේ ඒ තද කරොත් එහෙම තියෙන විදිහයි නිකන් තියෙද්දි තියෙන විදිහයි එකම විදිහක් නෙවෙයිනේ වෙනස්නේ. තේරුණාද ඔයාලට? ඔව්. ඒක තමයි මල්ලි අපි හෝමෝජිනිටි එකෙන් කියන්නේ තද කරත් මොනවා කරත් එකම විදිහට ඩිස්ට්‍රිබියුට් වෙන්නේ මට. හරිද? හරියි. තේරුණා. එතකොට අයිසෝට්‍රොපික් කියන්නේ අනිත් පැත්ත නේද? අයිසෝට්‍රොපික් කියන්නේ මල්ලි අපි බලන දැන් මේ මල්ලිගේ උදාහරණෙම ගන්නම්කෝ අපි තද කරාට පෑනේ හැඩය වෙනස් වෙන්නේ නැහැනේ පෑන් සෙට් එකෙන් වෙනස් වුණාට. හරි තව තියනවාද? හරි නේද? ඊළඟ පාර්ට් එකට දැන් ඒක ඒ කියන්නේ අකෝ ෆ්‍රන්ට් එන්ඩ් එක ගන්න එක මේ නිකන් ජස්ට් අයිඩියා එකක් විතර ගැටියෙ දෙන ස්ටාර් ෆෝමේෂන් එක ගැන. හරි මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ මොනවද කියලා මේ දෙක මේක මන්ට මේක නම වැඩන්න මොකක්ද මේ යුනිවර්ස් එකේ මොකක්ද මේ නෙබියුලා එකක් නේද? හරි නෙබියුලා එක තමයි තරු හැදෙන්න පටන් ගන්න. ඒ කියන්නේ නෙබියුලා කියන්නේ ඩස්ට් පාටිකල් වලින් ඉතාම ඝනත්වය වැඩි කවුඩ් එකක්. කියන්නේ
වලාකුලක් වගේ. උදාහරණයක් විදිහට ඔය කට්ටිය හිතන්නකෝ ඔය කට්ටියගේ ඇඳේ දූවිලි තට්ටුවක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි මොකක් හරි බලයක් දීලා ඒ කියන්නේ ඇඳ චුට්ටක් හොලවලා තිබ්බාම සමහර තැන් තියෙනවා ඒ දූවිලි තට්ටුවේ ඝනත්වය ඉතාම වැඩි. සමහර තැන් තියෙනවා දූවිලි තට්ටුවක් ඇත්තෙම නැහැ. ඒ වගේ ඒ දූවිලි තට්ටුව ඉතාම වැඩි තැනක් අපිට සමාන කරන්න පුළුවන් නෙබියුලා එකක් කියන තැනකට. හරි. එතකොට දූවිලි විතරක් නෙමෙයි එතන තියෙන්නේ හයිඩ්‍රජන් හීලියම් එතකොට ප්‍රෝටෝන්ස් ඒ වගේ එක එක අංශුන් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියන stars born in deep molecular clouds නැත්නම් stellar nursery කියලා. එතකොට ඒ තරුවක් හැදෙන්න නම් කන්ඩිෂන් දෙකක් වෙන්න ඕනේ. එකක් හයිඩ්‍රජන් තරුවේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් 10-30 කෙල්වින් වගේ වෙන්න ඕනේ. ඒකේ තේරුම මේ තරුවේ නෙමෙයි නෙබියුලා එකේ පසුබිම් උෂ්ණත්වය කෙල්වින් 10-30 අතර ගයක් ගන්න ඕනේ. ක්‍රිටිකල් ටෙම්පරේචර් එක කියලා අපි කියනවා කෙල්වින් 10 කියලා. ඒකට හේතුව තාම හොයාගෙන නැහැ. ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ තරුවේ උෂ්ණත්වය ගැලපෙන්න ඕනේ හයිඩ්‍රජන් සහ කාබන් මොනොක්සයිඩ් කියන වායුන් දෙක. ඒ කියන්නේ මොලිකියුලර් හයිඩ්‍රජන් මෙතන කතා කරන්නේ. දේවල් පවතින. හරිද? ඊට පස්සේ දැන් හිතන්නකෝ ඔය දූවිලි වලාව සාමාන්‍යයෙන් පාසෙක් 5ක් වගේ විශාල වෙන අවස්ථාවක් ගැන. එතකොට ඒකේ ටෙම්පරේචර් එක සම්පූර්ණයි නම් එයා ගුරුත්වය යටතේ ඇකිලෙන්න ගන්නවා. කියන්නේ එයාගේම ගුරුත්වය හින්දා එයා සංකෝචනය වෙන්න ගන්නවා. සංකෝචනය වෙද්දී දැන් මොකද වෙන්නේ? අර තියෙන දූවිලි අංශ එකින් එක හැප්පෙන්න ගන්නවා. එතකොට උෂ්ණත්වය ඉහළ යනවා. ඊට පස්සේ උෂ්ණත්වය ඉහළ යනවා. ශක්තියක් නිපදවෙනවා. ඒ ශක්තිය හින්දා හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරන ප්‍රොසෙස් එක පටන් ගන්නවා. අන්න එතකොට ඒ කියන්නේ 10-7ක් වගේ උෂ්ණත්වයක් ආවට පස්සේ ඝට්ටනයේ හින්දා කෙල්වින් 10-7ක් වගේ උෂ්ණත්වයක් ආවට පස්සේ හයිඩ්‍රජන් හීලියම් බර්නින් ප්‍රොසෙස් එක පටන් ගන්නවා. එතනින් තමයි තරුවක ආරම්භක අවස්ථාව. අපි ඒ තැනට කියනවා ප්‍රොටෝස්ටාර් එකක් කියලා. ස්ටාරික් මේකේ තියෙන සාමාන්‍යයෙන් ස්කන්ධේ මෙච්චරක් වෙච්ච හරය හයි පාස් එක වෙච්ච එකකින් ප්‍රොටෝස්ටාර් කියන තැනකට කියන්නේ තරුවක් නෙමෙයි හැබැයි තරුවක ආරම්භක අවස්ථාවකට වගේ එන්න ගන්නවා. දැන් ඒ ගෑස් ක්ලවුඩ් එකේ ටෙම්පරේචර් එක කියන්නේ තරුව හැදෙන ගෑස් ක්ලවුඩ් එකේ ටෙම්පරේචර් එක 10 කෙල්වින් වුණාට වටේ තියෙන එක සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්වයක් වෙනවා. ඒකින්ද ඒක තවත් සංකෝචනය වෙන්න ගන්නවා. එතකොට දැන් මම කලින් කිව්වා වගේ සංකෝචනය වෙද්දී එයාගේම ගුරුත්වයට සංකෝචනය වෙද්දී තවදුරටත් සංකෝචනය වෙන්න බැරි තැනක් එනවා. මොකද දූවිලි වලාවන් හැප්පිලා ඇති වෙන ප්‍රෙෂර් එක හින්දා සංකෝචනය වෙන්න බැරි තැනක් එනවා. ඒ කියන්නේ ප්‍රෙෂර් එක එයාගේ ගුරුත්වයත් එක්ක එරෙහිව ක්‍රියා කරනවා. එතකොට තරුව හැදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තරුව බවුන්ඩ් සේට් එක කියලා කියන්නේ තරුවේ ඒ වෙලාවට තරුව මේ තරුව ප්‍රොටෝස්ටාර් අවස්ථාවට එනවා. මොකද ඇතුළේ ශක්තිය තියෙනවා. හයිඩ්‍රජන් හීලියම් ප්‍රොසෙස් එක වෙනවා. ඊට පස්සේ තවදුරටත්
පාටිකල් එකතු වෙලා කියන්නේ මේ ගෑස් කලවුඩ් එකේ ස්කන්ධයයි ශක්තියයි මත තරුව ප්‍රොටෝස්ටාර් එකක්ද නැත්නම් සුපර් ජයන්ට් කෙනෙක්ද ඒ තැනට එන්න පටන් ගන්න. ඊට පස්සේ ඉතින් හරි මෙතනින් මට කියන්න පුළුවන් තවත් පැහැදිලි කරලා ඉස්සලම ගෑස් කලවුඩ් එක 10 කෙල්වින් 10 කෙල්වින් වගේ වෙද්දී කොන්ට්‍රැක්ට් වෙන්න ගන්නවා. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් වෙලා එක තැනක් එනවා එයාගේ උෂ්ණත්වය ඒ කියන්නේ එයාගේම ගුරුත්වයේ හින්දානේ කොන්ට්‍රැක්ට් වෙන්නේ. ඒ ගුරුත්වයට එරෙහිව එයාගේ ප්‍රෙෂර් එක ක්‍රියා කරනවා. ඒ කියන්නේ නිපදෙන ශක්තිය හින්දා ඇති වෙන ප්‍රෙෂර් එක ක්‍රියා කරනවා එයාගේ ගුරුත්වයට එරෙහිව. එතකොට තරුව බවුන්ස් ස්ටේට් එක තරුවේ බවුන්ස් ස්ටේට් එක නැත්තම් තරුව ඇති වෙලා තියෙන. ඒ කියන්නේ ආයි තවදුරටත් එයාට ඇකිලෙන්න බෑ. හැබැයි විශාල වෙන්නෙත් නෑ. සමතුලිත අවස්ථාව කියන්නේ ඒකට. ඊට පස්සේ ඒ වෙලාවේ හයිඩ්‍රජන් හීලියම් ප්‍රොසෙස් එක බර්නින් ප්‍රොසෙස් එක වෙනවා. ඒ කියන්නේ තරුව ඇති වෙලා තියෙන. එතනින් පස්සේ තරුව එක්කෝ එයාගේ තියෙන ඒ කම්පොසිෂන් එක නෙබියුලා එකේ තියෙන කම්පොසිෂන් එක සහ විශාලත්වය මත එයා HR ඩයග්‍රෑම් එකකට ඇප්ලයි කරලා HR ඩයග්‍රෑම් ගැන මම කතා කරන්නම් පස්සේ වෙන දවසක ලෙක්චර් එක ඇප්ලයි කරලා එයාගේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා කියන්න පුළුවන්.